හරි. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ER diagrams සම්බන්ධයෙන්. ER diagrams ගැන කතා කරද්දී අපි ER diagram එකක් කියලා හඳුන්වනවා a logical diagram to identify the data units relationships and attributes is called as a ER diagram. අපිට යම් කිසි logical diagram එකක් ආකාරයෙන් අපිට අවශ්‍ය වෙන entities, data types හඳුනා ගැනීමට අවශ්‍ය නම් අපිට මේ ER diagram එක කියන concept එක භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි ER diagram එකක් හදින්නේ නැත්නම් අපිට ER diagram එකෙන් තියෙන වාසිය කිව්වොත් අපිට clearly understandability of the application structure අපිට කියනවා structure එකක් database එකක structure එකක් identify කරගන්න නිරූපණයක් ආකාරයෙන් ලබා දෙන structure එක තමයි අපි ER diagram එකක් කියලා හඳුනගන්නේ. එතකොට අපිට clear understandability එකක් ලබා ගන්න පුළුවන් අපේ structure එක සම්බන්ධයෙන්. එතකොට help to create database file quickly and accurately. එතකොට අපි ER diagram එකක් ලබා ගත්තොත් ER diagram එකක් ඇඳගත්තොත් අපිට ඊටමත් පහසුවෙන් database file එක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා help to describe and understand entities, attributes and relations. එතකොට relationship, entities සහ attributes ඊටමත් පහසුවෙන් හඳුනා ගැනීමට ER diagram එකක් භාවිතා කිරීම advantage එකක්. එතකොට අපි කියනවා ER diagram එකක් තියෙනවා නම් අපිට ඒක relation model එකකට ඉතාමත් පහසුවෙන් map කරගන්න පුළුවන් කියලා. එතකොට ER diagram එකක් භාවිතා කිරීමේදී වාසියෙන්නේ අපිට database එකක් නිර්මාණයේදී ඉතාමත් පහසු වෙනවා. ඊට පස්සේ අපි ER diagram එකක් ගැන කතා කරද්දී අපිට අවශ්‍ය වෙනවා අපි ER diagram එකේ මොනවද components තියෙන්නේ කියලා දැනගන්න. අපි කියනවා components of ER diagram. එතකොට අපි පළවෙනිට කතා කරනවා entities, දෙවෙනියට attributes සහ තුන්වෙනියට අපි කතා කරනවා relations. එතකොට අපි entities ගැන කතා කරද්දී අපි entity කියන එකක් හඳුන්වනවා object with the physical existence or conceptual existence. ඒ කියන්නේ අපි කියනවා object එකක් පවතින object එකක් physically or conceptually පවතින object එකක් අපි කියනවා entity එකක් කියලා. එතකොට අපිට database එකක ගත්තොත් අපි කියනවා අපි ගත්තොත් structure එකක් HR system එකක්. එතකොට employee, finance, එතකොට HR එකට සම්බන්ධ tables, එතකොට payment ඒ සියලුම දේවල් අපි වෙන වෙනම ගන්නවා entities විදිහට. අපි example එකක් ගත්තොත් අපි කියනවා person, vehicle මේ ආකාරයෙන් ඕනෑම ඔබ්ජෙක්ට් එකක් අපිට ගන්න පුළුවන් entity එකක් විදියට. ඊට පස්සේ අපි conceptual wise එකක් ගත්තොත් අපිට පුළුවන් company එකක් අපිට කියන්න පුළුවන් entity එකක් කියලා. ඊට පස්සේ අපි කියනවා job එකක් අපි කියනවා entity එකක් කියලා. එතකොට මේව ඇවිල්ලා conceptual. එතකොට අපිට මේක concept එකක් විදිහට තියෙන්නේ. මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් object එකක් physically exist වෙන එකක් කියලා. එතකොට අපි උදාහරණයක් ගමු ස්කූල්. අපි ස්කූල් කියලා ගමු DB එකක්. අපි ස්කූල් කියන DB එකට අදාළව entities බලුවොත් අපිට කියන්න පුළුවන් student කියන්නේ entity එකක්. පාසලේ DB කියන database එකේ අපි student කියලා ගන්න පුළුවන් එක entity එකක්. ඒකට අපිට ගන්න පුළුවන් staff කියලා තවත් entity එකක්. ඒකට අපිට ගන්න පුළුවන් labs කියලා තවත් entity එකක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ library. මේ වගේ uniquely identify කරගන්න පුළුවන් objects අපිට database එකට අදාළව uniquely identify කරගන්න object අපි entity එකක් කියලා හඳුන්වනවා. එතකොට අපි entity එකක් ER diagram එකක පෙන්වන ආකාරයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ නැත්නම් අපි rectangle එකකින් තමයි අපි entity එකක් පෙන්වන්නේ. එතකොට මේ ආකාරයෙන් දෙවිදියකට අපි මේක පෙන්වනවා. අපි strong entity එකක් නම් අපි භාවිතා කරනවා මෙන්න මේ rectangle model එක. rectangle එකක ඇතුළේ තව එක් rectangle එකක් භාවිතා කරනවා නම් අපි ඒක කියනවා weak entity එකක් කියලා. එතකොට strong entity එකක නම් අපි කියනවා අපිට primary key එකක් තියෙනවා. අපි කියනවා weak entity එකක primary key එකක් නැහැ කියලා. එතකොට අපි මේ weak entity ගැන කතා කරද්දී weak entity එකක අපි reference කරන්නේ තවත් strong key එකක strong entity එකක primary key එකක් එක්ක. එතකොට weak entity එක අපි reference කරන්නේ strong entity එකක
primary key එකක් එතකොට අපි කියනවා strong entity එක relationship එකක් තියෙනවා නම් අපි ඒ relations identify කරන්න මෙන්න මේ කිරිබත් හැඩේ අපි symbol එක භාවිතා කරනවා. එතකොට weak entity එකත් එක්ක අපි අනිවාර්යෙන් කියනවා strong entity එකක් එක තමයි join වෙන්නේ. weak entity එකක් join වෙන්නේ strong entity එකත් එක්ක අපි ඒක නිරූපණය කරන්න මෙන්න මේ ආකාරයේ symbol එකක් භාවිතා කරනවා. එතකොට strong entity එකක් නම් අපි භාවිතා කරන්නේ මෙන්න මේ ආකාරයේ symbol එකක්. එතකොට entity එකක් අපි නිරූපණය කරන්න භාවිතා කරනවා මෙන්න මේ හැඩති rectangle එකක්. එතකොට අපි කිව්වොත් අපි ස්කූල් එකක ගත්තොත් අපිට පුළුවන් student කියලා entity එකක් මෙහෙම පෙන්නන්න. ඊට පස්සේ class කියලා මේ වගේ entities පෙන්වන්න පුළුවන්. එතකොට මේ අතර relationship එකක් තියෙනවා නම් අපිට relationship එක මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ දෙවෙනි කොටස තමයි අපි කොහොමද entity එකට අදාළව attribute එකක් නිරූපණය කරන්න කියලා. attribute එකක් කොහොමද ER diagram එකක නිරූපණය කරන්නේ කියලා. ඒතර අපි attribute එකක් කියලා හඳුන්වන්නේ properties of a entity. entity එකට අදාළ properties අපි attribute එකක් කියලා හඳුන්වනවා. එතකොට අපිට attributes මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. අපි student කියලා ගත්තොත් අපේ entity එක අපේ attributes අපි මෙන්න මේ වගේ circle එකකින් අපි පෙන්눔 කරනකොට අපිට මේක දාන්න පුළුවන් student number name class. එතකොට අපිට අදාළ primary key එකක් නම් අපි මෙන්න මේ ආකාරයෙන් underline කිරීමක් තමයි සිදු කරන්නේ. primary key එකක් identify කරගන්නේ අපි මේ ආකාරයෙන් underline කිරීමක් සිදු කළා. ඊට පස්සේ අපි මේ attribute ගැන කතා කරද්දී අපි කතා කරනවා simple attributes සහ composite attributes, derived attributes සහ multiple value attribute කියලා නැත්නම් වෙනවා multi valued attribute කියලා. ඒතර අපි simple attribute එකක් කියලා හඳුන්වන්නේ අපිට තවදුරටත් අදාළ attribute එක divide කර ගැනීමට නොහැකි නම් අපි ඒක හඳුන්වනවා simple attribute එකක් කියලා. දැන් අපිට මේ student number වගේ එකක් ගත්තොත් අපි කියනවා ඒක simple attribute එකක් කියලා. simple attribute එකක් කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ අපි දෙවෙනිවට කතා කරනවා composite attribute. composite attribute එක කියන්නේ මේ attribute එක නිර්මාණය වෙන්නේ තවත් attributes කිහිපයක එකතුවක්. ඒක අපි name කියලා ගත්තොත් අපිට මේක ලියන්න පුළුවන් first name, second name, last name. ඒ කියන්නේ යම්කිසි තවත් component කිහිපයක එකතුවකින් නිර්මාණය වෙන attribute එකක් අපි හඳුන්වනවා composite attribute කියලා. ඒ වගේම අපිට තවත් attributes තියෙනවා age. අපි ගත්තොත් age සහ birthday කියන attributes දෙක ගත්තොත් අපිට පුළුවන් birthday කියන attribute එක තියෙනවා නම් birthday කියන attribute එක අපේ ගාව තියෙනවා නම් අපිට මේ age කියන attribute එක derive කරගන්න පුළුවන්. age කියන attribute එක derive කරගන්න පුළුවන්. එතකොට අපි derive attribute එකක් මෙන්න මේ ආකාරයේ කඩඉරි වලින් පෙන්눔 කරනවා. එතකොට කඩඉරි වලින් අපි පෙන්눔 කරනවා. එතකොට අපි ඒක ලබා දෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට අපිට birthday කියන attribute එක අපේ ගාව තියෙනවා නම් age කියන attribute එක derived කරගන්න පුළුවන්. එතකොට අපි දන්නේ උපන්දිනය අපේ ගාව තියෙනවා නම් වයස අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ආකාරයේ attribute අපි කියනවා derived attributes කියලා. ඊට පස්සේ අපි අන්තිමේ කතා කරනවා multi valued attributes. multi valued attribute එක කියලා අපි හඳුන්වන්නේ එක attribute එකකට attributes කිහිපයක් තියෙන පුළුවන්. අපි ටෙලිෆෝන් නම්බර් එකක් ගත්තොත් numbers කිහිපයක් තියෙන පුළුවන් ඒ attribute එකට. එතකොට අපි ඒ attribute එකක් හඳුන්වනවා multi value attribute කියලා. අපි multi value attribute එකක් නිරූපණය කරන්නේ මෙන්න මේ ආකාරයේ circle එකක් ඇතුලේ තවත් circle එකක් මගින්. එතකොට අපිට මේක number ටෙලිෆෝන් නම්බර් එක අපිට මේ ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට circle එකක් ඇතුලේ තවත් circle එකක් තියෙනවා කියව ගමන් අපි දන්නවා මේක multi value attribute එකක් කියලා. ඉතින් මෙන්න මේ concept එක තමයි ඔයාලා දැනගන්න ඕනේ attributes ගැන. එතකොට අපි කියනවා simple attributes, composite attributes, derived attributes සහ
මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස් කියලා. එතකොට ඩිරයිව් ඇට්‍රිබියුට් කියන්නේ යම්කිසි ඇට්‍රිබියුට් එකකින් තවත් එකක් ඩිරයිව් කරගන්න පුළුවන්. ඒවට අපි කියනවා ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට්. කම්පොසයිට් ඇට්‍රිබියුට් කියලා අපි හඳුන්වනවා යම්කිසි ඇට්‍රිබියුට්ස් කිහිපයක එකතුවකින් හැදෙන ඇට්‍රිබියුට් එකක් අපි කියනවා ඩිරයිව්ඩ් කම්පොසයිට් ඇට්‍රිබියුට්ස්. අපි කියනවා සිම්පල් ඇට්‍රිබියුට් එකක් කියලා. තවදුරටත් බෙදිය නොහැකි ඇට්‍රිබියුට්ස් වලට අපි කියනවා සිම්පල් ඇට්‍රිබියුට්. ඊට පස්සේ අපි කියනවා මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස්. ඒ කියන්නේ එකම ඇට්‍රිබියුට් එකට විවිධ data add වෙන්න පුළුවන් නම් අපි ඒක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ entity relationships ගැන. entity relation සම්බන්ධයෙන් තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. entity relationship එකක් ගැන කතා කරද්දී අපි කියනවා එකිනෙකා අතර තියෙන සම්බන්ධතා නිරූපණය කිරීමට අපි relationships භාවිතා කරනවා කියලා. entity අතර relationships නිර්මාණය කිරීමට අපි කියනවා පෙන්눔 කිරීමට අපි භාවිතා කරනවා මෙන්න මේ relation symbol එක. එතකොට අපිට මේ ආකාරයෙන් relation එකක් පෙන්වීමට අවශ්‍ය නම් student table එක සහ අපි කියනවා course යම්කිසි ස්ටුඩන්ට් කෙනෙක් කෝස් එකක් ගන්නවා. එතකොට අපි කියනවා යම්කිසි ස්ටුඩන්ට් කෙනෙක් යම්කිසි කෝස් එකකට එන්රෝල් වීමට අවශ්‍යයි. එතකොට ඒ කියන්නේ මේ දෙක අතර අපි කියනවා රිලේෂන්ෂිප් එකක් නිර්මාණය වෙනවා කියලා. එතකොට අපි මේක හඳුන්වනවා participate කියන රිලේෂන් එක. participate කියලා අපි මේ රිලේෂන්ෂිප් එක හඳුන්වනවා. එතකොට මේ strong entity දෙකක් අතර තමයි මේ රිලේෂන්ෂිප් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා මේක weak entity එකක් එක්කව නම් අපි කියමු අපි දැනට ගමු example එකක් විදිහට course කියන එක weak entity එකක් නම් අපි මේක නිර්මාණය කරන්නේ මෙන්න මේ ආකාරයට symbol එක භාවිතා කරලා. එතකොට strong නම් අපි භාවිතා කරනවා මෙන්න මේ හැඩති කිරිබත් කැටේ හැඩති මාක් එකක්. අපි කියනවා weak entity එකක් එක්ක නම් අපි මේ ආකාරයේ symbol එකක් භාවිතා කරනවා. අපි මේක භාවිතා කරන්නේ entities දෙකක් අතර relationship එකක් නිර්මාණය කිරීමට. එතකොට අපි කියනවා student is participate to a course. එතකොට අපි භාවිතා කරනවා student සහ course කියන parameters දෙක අතර relationship එක අපි පෙන්වුම් කරනවා මෙන්න මේ symbol එක භාවිතා කළා. එතකොට relationship ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා relationship level සහ cardinality පිළිබඳව. අපි මුලින්ම කතා කරනවා 1 to 1 relationship. 1 to 1 relation එකක අපි කියන්නේ අපේ ගාව මෙහෙම entities දෙකක් තියෙනවා. entities දෙක අතර object එකිනෙකා අතර සම්බන්ධතාවය පවතින්නේ එක්කෙනෙක් හා තවත් කෙනෙක් අතර විතරයි නම් අපි කියනවා එක object එකක් සහ තවත් object එකක අතර relationship එක relationship එකක් පමණක් පවතිනවා නම් අපි කියනවා ඒක 1 to 1 relationship එකක් කියලා. එතකොට අපිට මේකෙදි බලා ගන්න පුළුවන් එක object එකක එක entity එකක එක object එකකට තියෙන්නේ තවත් entity එකක තවත් object එකකට විතරයි relationship එක. එතකොට අපි දෙපැත්තම ගත්තොත් එක්කෙනෙක්ට තියෙන්න පුළුවන් තව කෙනෙක් එක්ක විතරයි relationship එක. එතකොට අපි ඒක හඳුන්වනවා 1 to 1 relation කියලා. අපි example එකක් ගත්තොත් අපිට කියන්න පුළුවන් one class teacher can have only one class and have one teacher. එතකොට one class can have only one teacher, one class teacher can have only one class. ඒ වගේ entity එකක් නම් අපි කියනවා 1 to 1 relationship එකක් කියලා. එතකොට අපි කියනවා one section can have only one sectional head, one sectional can be a sectional head only in one section කියලා. එතකොට ඒ වගේ relationship එකක් අපි හඳුන්වනවා 1 to 1 relationship එකක් කියලා. එතකොට එක entity එකක එක object එකකට තියෙන පුළුවන් තවත් entity එකක තවත් object එකක් එක්ක විතරයි relationship එක. එතකොට අපි ඊට පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ one to many කියන concept එක. one to many. එතකොට one to many concept එක ගැන කතා කරද්දී අපේ ගාව ආයි නැවතත් entities දෙකක් තියෙනවා. එතකොට අපි කියනවා එක entity එකක objects එකකට අපි මේ වගේ entities තිබ්බොත් entity object තියෙනවා නම් අපි කියනවා එක object එකකට තවත් entity එකක objects කිහිපයක් අතර relationship තියෙන්න පුළුවන්. අපි කියනවා එක entity එකක එක object එකකට තවත් entity එකක relationships කිහිපයක් එක්ක සම්බන්ධතා තියෙන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් අපි කියනවා relations තියෙනවා. එතකොට එක
entity එක object එකකට තවත් entity එක objects කිහිපයක් අතර සම්බන්ධතා තියෙන්න පුළුවන් නම් අපි කියනවා ඒක entity දෙක අතර one to many relationship එකක් කියලා. අපි ඒකට උදාහරණයක් ගත්තොත් අපි කියනවා one department can have many employees. One department can have many employees. අපි මේක department මේක employee කියලා ගත්තොත් one department can have many employees but one employee can have one department. එතකොට එක entity එකක අනිවාර්යෙන් තියෙන්නේ එක object එකකට එක relation එකයි. එතකොට මේ relation එක ගත්තොත් මේ entity එක ගත්තොත් මේ entity එකේ එක object එක relations ගොඩක් තියෙන පුළුවන්. එතකොට ඒකේ parallel අනිත් entity එකේ objects වලට තියෙන පුළුවන් එක relation එකක් විතරයි. එතකොට ඒ කියන්නේ one employee can have only one department. එතකොට one department can have many employees. එතකොට ඒ උදාහරණයක් වලට පේනවා one to many relation එක සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම අපි කියනවා one supervisor can have many students. One student can have only one supervisor. එතකොට අපි මේ පැත්ත ගත්තොත් අපි කියනවා supervisor මේ පැත්ත student. One supervisor can have many students but one student can have only one supervisor කියලා. එතකොට මේ relationship දෙක අතර වල සම්බන්ධතාවයේ වෙනස්කම් ගොඩනගා ගත යුතුයි. එතකොට තමයි ඔයාලට හොඳ අවධානයකින් හොඳ අවබෝධය ලබා ගන්න පුළුවන් කොහොමද අපි මේ relationships develop කරන්න කියලා tables අතර. එතකොට අපි අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා many to many relationship එක සම්බන්ධයෙන්. many to many. අපි many to many relationship එකේදී කතා කරන්නේ එක entity එකක object එකකට තවත් entity එකක objects රාශියක් සමග සම්බන්ධතා පවත්වන්න පුළුවන්. ඒ වගේම ඒ object එකටත් ඒ entity එකේ තියෙන objects එකටත් අනිත් object එකේ අනිත් entity එකේ තියෙන objects කිහිපයක් සමග relationships පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා many to many. එතකොට entities දෙකටම දෙපැත්තෙම many to many relationships තියෙනවා. එතකොට එක object එකක් ගත්තොත් එයාට මේ පැත්තේ තියෙන objects ගොඩ කිහිපයක් සමග relationships තියෙනවා. අපි එතකොට මේ පැත්තේ entity එකක් ගත්තොත් ඒ වගේමයි මේ පැත්තේ objects වලටත් අනිත් entity එකේ තියෙන objects කිහිපයක් අතර relation එකක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් හඳුන්වනවා අපි many to many relationship එකක් කියලා. අපි example එකක් ගත්තොත් many to many relationship වලට අපි කියනවා student can enroll to many courses. Student can enroll to many courses. එතකොට එක student කෙනෙක්ට courses කිහිපයකට enroll වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්නේ පැත්ත එක course එකකට student කිහිප දෙනෙක්ට enroll වෙන්නත් පුළුවන්. එතකොට මේ පැත්ත object එකක් ගත්තොත් එක course එකකට student කිහිප දෙනෙක්ට enroll වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි best example එක අපිට ගන්න පුළුවන් many to many relationship එකකට. One student can enroll to many courses. One course can have many students. ඒ කියන්නේ මේ relationship දෙක අතර තියෙන්නේ many to many relationship එකක්. එතකොට අපි කතා කරේ one to one relationship එක, one to many relationship එක සහ many to many relationship එක කියන කොටස් කීපයක් ගැන තමයි මේ කොටස් ගැන අවබෝධයෙන් අපිට ER diagram එකක් generate කරන විදිහ අපි example වලින් බලමු. අපි බලමු relationship model එකට අදාළව අපි කොහොමද අංකණයන් සිදු කරගන්නේ කියලා. නැත්නම් අපි නෝ cardinality එක අඩු කරගන්නේ කොහොමද කියලා මේ example එකේ බලමු. අපි කියනවා නම් 1 to 1 එකක් තියෙනවා නම් අපි එය පෙන්නන්නේ මෙන්න මේ ආකාරයෙන් අපිට cardinality එක පෙන්වන්න පුළුවන් 1 to 1 කියන එක. එතකොට අපි මේ example එකේ තියෙන්නේ one class teacher can have one class can have one class teacher කියන එක. එතකොට 1 to 1 ඕනම structure එක අපිට පෙන්වන්නේ එක කියන marks දෙක භාවිතා කරලා. එතකොට අපි many to many බැලුවොත් අපි දෙවෙනිට බලමු many to many භාවිතා කරනවා නම් අපි භාවිතා කරන්නේ m සහ n. එතකොට අපි m සහ n වලින් පෙන්නන්නේ මේ many to many relationship එකක් කියලා. ඒ කියන්නේ අපි කියමු අපිට එක ස්ටුඩන්ට් කෙනෙක්ට courses 5ක් ගන්න පුළුවන් නම් අපි දානවා මේක maximum courses 5ක් ගන්න පුළුවන්. එතකොට course එකකට ස්ටුඩන්ට් ලා අපි කියමු උපරිම ඉන්න පුළුවන් 60යි කියලා අපි ඒක ඉන්ඩිකේට් කරනවා මෙන්න මේ ආකාරය. එතකොට මෙතනින් කියවෙන්නේ එක course එකකට ස්ටුඩන්ට්ස්ලා උපරිම ඉන්න පුළුවන් 60යි. ඒක එක ස්ටුඩන්ට් කෙනෙක්ට ගන්න පුළුවන් උපරිම courses ප්‍රමාණය බිඳුවේ සිට අපිට 5 දක්වා කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් තමයි අපි notation එක සිදු කරන්නේ. එතකොට අපි 1 to many කියන එක ගත්තොත් අපි දන්නවා එක section එකකට workersලා
ඕනෑ තරම් ඉන්න පුළුවන්. එතකොට ඒත් අපි එක කියනවා ඕනෑ වර්කර් කෙනෙක් වැඩ කරන්න පුළුවන් එක සෙක්ෂන් එකකට විතරයි කියලා. එතකොට අපි අංකණය සිදු කරන්නේ මෙන්න මේ ආකාරයට 1 to n. එතකොට අපි කියනවා නම් එක සෙක්ෂන් එකක වර්කර්ස්ලා වැඩ කරන්න පුළුවන් උපරිමය 6යි නම් අපි කියනවා බිඳුවේ සිට 6 දක්වා ප්‍රමාණයක් වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට අදාළ පරිදි අපි මේ නොටේෂන් එක පෙන්වීමක් සිදු කරන්න පුළුවන්. එතකොට මේ කරුණු ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ 1 to 1, 1 to many සහ many to many කියන ඔප්ෂන්ස් භාවිතයෙන් අපි කොහොමද කාඩිනලිටි එකක් පෙන්වුම් කරන්නේ කියලා.